Page number 49, the left hand side. Wangada petta. Okay. Saturiya kinne. There are some animals. You have cow, elephant, danna kattine megalo. Cow, elephant, tortoise, squirrel, cat, dog. What is tortoise? Iba. Squirrel, Lena, cat, dog, goat, Elua. Monkey dannawa. Yalu ape. Giraffe, Useka, sheep, Batalua, mule. What's mule? Mule. Potaluwa කියලා කියන්නේ mule කියන්නේ කොටලුවනේ. අස්සයාගේ බූරුවගේ සම්බන්ධයෙන් හැදෙන එකනේ mule. Pig gura. So මේ ප්‍රශ්න පොඩ්ඩක් අමුතුයි. Which animal has the bushy tail? long සහිත වලිගයක් තියෙන කාටද? උත්තරේ පටන් ගන්න තියෙන the එකකින් බලන්න ආටිකල් එකක් දාලා තියෙනවා අපි. The squirrel has the bushy tail කියලා දෙනවා. Second one, which animal has a trunk? හොඬ වලක් තියෙන කාටද? අලියට නේද? The elephant has a trunk. Limb. When I go to the third question, which animal gives us milk? Simple present tense again ප්‍රශ්නේ අහන්නේ. කිරි දෙන්නේ ආර ගන්නේද? The cow gives us milk කියලා හදනවා. Which animal purrs? Purrs කියන්නේ පුරුපුරු ගන්න කවුද? පුසනේ the cat purrs. පුසා පුරුපුරු ගායි. Which animal barks? බොරන්නේ කවුද කියලා අහනවා. The dog barks. Which animal swings by its tail? නැත්තම් එල්ලලා ඉන්නේ නැත්තම් පැද්දෙන්නේ කවුද? swings කියන්නේ පැද්දෙනවා කියන එක. අඳුරියාලුවා. The monkey swings by its tail. Next one, which animal has a long neck? Giraffe. The giraffe has a long neck. Capital එකකින් පටන් ගන්න full stop එකක් තියන්න ඕනේ. Which animal gives us wool? ලොම් දෙන්නේ කවුද? sheep නේ. බැටළුවා කියන කෙනා. ඔබට පේනවා මේ පළවෙනි ප්‍රශ්න ටික. පළවෙනි දෙක has එකෙන් තියෙන්නේ ඊළඟ ටික gives, purrs, barks, simple present tense එකෙන් තියෙන්නේ හයවත් එහෙමයි. 7 I has, 8 gives, 9 බලන්නකෝ. ඒක පැසිව් කරලා තියෙන්නේ. Which animal is made into bacon? Bacon වලට හරවන්නේ කවුද කියලා අහනවා. උර නේද? Pig. උත්තරේ pig නේ වෙන්නේ. උත්තරේ ගන්නේ the pig is made into bacon. ඒක පැසිව් උත්තරයක්. අනෙක ඔක්කොම උත්තර ඇක්ටිව් වුණා.
Which animal takes a long sleep in winter? හොද නිදා ගන්න අම්බාන. Tortoise. නේද? squirrel කලින් ගියානේ tortoise. The tortoise takes a long sleep in winter. question එක මොකක්ද තියෙන්නේ? Which animal is half horse and half donkey? භාගයක් අස්වැය භාගයක් බූරුවා. අපි නම් හොදටම බූරුන්නේ නේද? mule නේ. The mule is half horse and half donkey. That's another one. එකක් තියෙනවා. මොකද්ද? Which animal butts with its head? Butts කියන්නේ අනිනවා. Goat. ඌ තමයි අනින්නේ. So answer the goat butts with its head. So these are very simple patterns of writing full answers. Full answer ලියන සරලම රටා ටිකක් මෙතන අපි දැක්කේ අපි. අය ඔයගොල්ලෝ හොයාගන්න බලන්න page number 3 එක. මට ටිකක් අමාරුයි හොයාගන්න නේද? page number 3 proper adjectives කියලා මාතෘකාවක් තියෙනවා. අපි කතා කරමු පොඩ්ඩක් මේ සම්බන්ධව adjective කියලා කියන්නේ නාම විශේෂණයක් කියන එකනේ. ඒක අපි කලින් කතා කරපු දෙයක් නේ. එතන අපි නාම පද ගත්තම proper nouns තියෙනවා. proper noun එකක් කියලා කියන්නේ පුද්ගලයෙක් ගැන රටක් ගැන අපි කතා කරන නාම පද වලට තමයි proper nouns කියලා කියන්නේ. එතකොට මේ දැන් ශ්‍රී ලංකා කියන වචනේ ගත්තම මේක proper noun එකක් නේ. සංඥා නාමයක් කියලා අපි කියන්නේ. ඒකෙන් යම් සංඥාවක් හම්බ වෙන සම්පූර්ණ රටක් ගැන නේ. කමල් කියලා කිව්වොත් ඒක proper noun එකක්. කමල් කියන පුද්ගලයා ගැන අපි හඳුනා ගැනීමක් කරනවා නේ. ශ්‍රී ලංකා කියන noun එකෙන් අපිට හදන්න පුළුවන් ශ්‍රී ලාංකිකයින් කියන එක. ශ්‍රී ලාංකික කියන එක. අපි දාන්නේ ශ්‍රී ලංකා ශ්‍රී ලංකන් නේ කියන එක. ඒතර ශ්‍රී ලංකන් කියන වචනේ proper adjective එක. අපි කියන ශ්‍රී ලාංකික මිනිස්සු. මොකද කියන්නේ ශ්‍රී ලංකන් people. ඒතර people නාම පදේ වෙනවා ශ්‍රී ලංකන් කියන එක නාම විශේෂණ වෙනවා. ඒක proper adjective එක කියලා කියන්නේ proper noun එකකින් හැදෙන නිසා. දැන් මෙතන තියෙනවා චුට්ටක් කියනවා proper adjectives is one form from proper noun නේ. මම කියපු කතාවනේ. මම පාඩම් කරන්න අමාරුයි අපිට පාඩම් කරන්න බැහැනේ කොහොමද සමහර ඒවා විතර අපිට වැදගත් වෙන්නේ. මේ වම් අත පැත්තේ තියෙන්නේ ඒ වගේ රටවල් ටිකක්. ඒ රටවල් වලින් හැදෙන සමහර proper adjectives ටිකක් දීලා තියෙනවා නේ. Alps කියන එකෙන් Alpine, Belgium, Belgian, China, Chinese ප්‍රසිද්ධයි නේ. Chinese ප්‍රසිද්ධ ඒක නේ. Cyprus එකෙන් Cypriot, Denmark එකෙන් Danish. මොකක් මත තියාගන්න. China Chinese මත තියාගන්න, Denmark Danish මත තියාගන්න ඒවා සාමාන්‍යයෙන් මෙතරම් එන ඒවා නේ. Finland Finnish කියන එක. Finnish soldiers කියලා අපි කියනවා. Greece එකෙන් Greek අදගත්තේ ඔයගලන්ට. Holland Dutch. Iceland Icelandic, Israel Israeli, Malta Maltese, Mexico Mexican, Norway Norwegian, Poland Polish, Portugal Portuguese, Spain එකේ Spanish, Sweden Swedish, Switzerland Swiss, Turkey Turkish, Venice Venetian ක පොඩ්ඩක් මතක තියාගන්න. වෙනිස් කියන විතරක් පාවිච්චි කරන වචනයක් වෙනිසියා කියන එකනේ. එතකොට වෙනිටියන් කියලා කියන්නේ වෙනිසියේ පුද්ගලයා, වෙනිසියානු ජාතිකයා වෙනිටියන් කියලා කියන්නේ. අපි පුරුදු වෙන්නත් එක්ක මම පාඩම් කරන්න අමාරුයි. පුරුදු වෙන්න විතරයි මම දීලා තියෙන්නේ. part 1 එක ගන්න පුතේ. ඒකේ උත්තරේ විතරක් ලියන්න දකුණු පැත්තෙන් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. බලන්න නාම පදේ භාවිතා කරලා තියෙන විදිය. dance කියලා තියෙනවා, නැටුම කියලා තියෙනවා, ස්පේන් ස්පැනිෂ් dance නේ. Second one we have Greece එකෙන් හැදෙනවා Greek. So this is something appearing in the second paper. මේක second paper එකේ කරගෙන පුළුවන් නේ. දැන් ඔයාලට තේරෙනව නේද? අර Greece කියන වචනේ දීලා ගැලපෙන adjective එක හදලා ඉස්තර පුරවන්න කියලා අපේ වාක්‍යයක. ඒක second paper එකේ style එක මේක නේ.
කොට ඒ ලාවේදී අමාරුව දෙන්නේ නැහැ. චයිනා වගේ එකක් ලේසි ඒගොල්ලන්ට නේ. එතකොට ශ්‍රී ලංකන් කියලා දෙයි, ඉන්දියා ඉන්දියන් කියලා දෙයි. ඒවා ලංකාවට අපිට සමානව සමීපේවනේ. ඒ වගේ එකක් දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. චයිනා චයිනීස් නේ. පෝලන්ඩ් එකෙන් ඩච් බල්ස්. ඉස්රායලි ඔරෙන්ජ්. ලේසි. හරි පාට B එකත් කරන්න ඕන මම. දෙකම බලන්න අමාරු නැත්තම් නේද? Okay, complete these sentences below by using the proper adjective. අපිට දෙනවා first එක Matthew is staying on a small Greek island. Greek island. Tampico is a Mexican port. Second one Belgian, Swiss, Turkish, Portuguese, Icelandic නේද පුතේ? ඔව් Icelandic. Vatican නේද? Venice එකෙන් Vatican කියලා කිව්වා අපි. Alps එකෙන් Alpine. Finland එකෙන් Finnish කියලා කිව්වා. ඉතින් මට බලාපොරොත්තු වෙන්නේ මට අවශ්‍ය වුණේ ඔයගලන් මෙහෙම දෙයක් තියෙනවා කියලා කියන්න විතරයි. ඒ කියන්නේ proper adjective එකක් හැදුනේ proper noun එකකින් කියන එක විතරයි. ගොඩක් කල රටක නමක් තමයි පාවිච්චි කරන්නේ. බදුල්ල ජීවත් වෙනවා නම් අපිට කියන්න බෑනේ බදුලු පොරක් කියලා කියන්න බෑනේ. ඒක හැදෙන්නේ නැහැ එකක් නේ. දැන් කොළඹ ජීවත් වෙන මිනිස්සුන්ට කිව්වොත් එහෙම කොලොම්බියන් මෑන් කියලා ඒක වෙනම රටක් වෙනවට කොලොම්බියානු කියලා කිව්වොත් එහෙමනේ. ඒක දාන්න පුළුවන් රටකට විතරක් ඒක දාන්න පුළුවන්. You can apply this onto a country only. Right. එතකොට අපි යමු. that page is done අපි පිටුව කරා. අමාරු වැඩේ කරලා යමුනේ අපි. Page number 9 නම එකට යමු. Page number 9 and 10. ඉස්සන් මේක මාතෘකාව. නම නේද? Page number 9 දන්න කතාවක් සරල කතාවක් තියෙන්නේ. what එකයි which එකයි how එකයි question forms. බලන්න පළවෙනි එක. අපිට තියෙනවා what එක භාවිත කරන අවස්ථාව සහ චුට්ටක් අලුත් දෙයක් noun එකක් එක්ක what එක භාවිත කරන අවස්ථාව නේ. මම එහෙම අහුවොත් එහෙම what is your name කියලා අහුවොත් එහෙම එතන ඉස්සෙල්ලාම පටන් ගන්න what කියන එකේ ඊට පස්සේ is එකනේ තියෙන්නේ. ඒ is එක ක්‍රියාපදයක් නේ. ඒතර එතන භාවිත වෙන්නේ what එක සහ ක්‍රියාපදයක්. මෙතන අපි කතා කරන්නේ what එක සහ noun එකක් නාම පදයක්. දැන් මම උදාහරණය what color is your car?
මොන පාටද ඔයාගේ කාර් එක. ඒතර what එක තියෙනවා color කියන්නේ නාම පදයක්. වань දෙවෙනි එක what size is this shirt? මොන ප්‍රමාණයද මේ shirt එක? What time is it? කීයද වෙලාව? What kind of job do you want? මොන විදිහේ රස්සාවක්ද ඔයාට ඕනි? What color are your eyes? ඇස් මොන පාටද? මේ ටීවී එක මොන වර්ගෙද? අද මොන වගේ දවසක්ද? මොන දවසද අද කියන එක නේ. ඒතර රටාවක් තියාගන්න normally we are using what plus verb, but in certain occasions we can use what plus noun. දැන් මෙතන බලන්නකෝ what without a noun. What is your favorite color? එතන මොකක්ද තියෙන්නේ? What is කියලා තියෙනවනේ. එතන ක්‍රියාපදයක් ඇවිල්ලා තියෙනවා. part B එක which එකත් එක්ක අපිට noun එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි which එක පාවිච්චි කරනකොට අපිට options තියෙනවා. අපි කියන්න ඕනේ මේකද කෝකද කියලා අපි කතා කරනවා නේ. මම ප්‍රශ්නේ බලන්න which train did you catch? ඔය අල්ලගත්තේ මොන කෝච්චියද? 9:50 කෝච්චියද 10:30 කෝච්චියද? ඊට අපිට ඔප්ෂන් එකක් දෙනවනේ. මේ දෙකෙන් මොකද්ද අල්ලගත්තේ කියන එක. Which doctor did you see? මොන වෛද්‍යවරයාද මුණ ගැහුනේ? Dr. Ellisද, Dr. Grayද, Dr. Hillද? කවුද හම්බුනේ? ඔප්ෂන්ස් තියෙනවා එතන අපිට. We use which without a noun. සමහර වෙලාවට නාම පදයක් නැතුව පාවිච්චි කරන which is bigger, Canada or Australia. Which country is bigger කියන්නේ නැතුව අපිට කියන්න පුළුවන් මෙහෙම. Which is bigger, Canada or Australia. හැබැයි ඒක spoken. ඒක ලියන part එක නෙවෙයි, writing part එකක් නෙවෙයි ඒක නේ. අපි මිනිස්සුන්ට පාවිච්චි කරන්නේ who කියන එක නේ. Who is taller, Bill or Gary. ඒකත් spoken part එක. කතා කරන අර මම පේනවා මැදින් ඉරි කැල්ල ගහලා තියෙනවනේ. ඒක පාවිච්චි කරන්න බෑ අපිට ලිඛිත රටාවේදී පාවිච්චි කරන්න බෑ නේ. Who is taller? Bill or Gary. part C එක බලමු පුතේ. what එකද which එකද භාවිතා කරන්න කියන ගැටලුවට උත්තරයක් දෙන්න යන්නේ. We use which when we are talking about small number of possibilities. which එක භාවිතා කරන්නේ possibilities සංඛ්‍යාව කුඩා නම් කීපයක් නම්. අපි කලින් දැක්කනේ දොස්තරලා 3 දෙනෙක්ගෙන් තමයි අපි අහන්නේ කවුරු හම්බෙන්නද ගියේ කියන එක. We can go this way or that way. අපිට මේ පාරෙන් යන්නත් පුළුවන් අර පාරෙන් යන්නත් පුළුවන්. කොයි පාරෙන්ද යන්නේ? Which way shall we go? දැන් පාරවල් දෙකයි තියෙන්නේ. what කියලා අහන්න බෑ අපිට. There are 4 umbrellas here. කුඩ 4ක් තියෙනවා. ඔයාගේ කුඩේ මොකද්ද? Which is yours? What is your umbrella කියලා අහන්න බෑ අපිට. හැබැයි what කියන එක පොදු ප්‍රකාශයක්, general saying එකක්. අපිට මෙහෙම අහන්න පුළුවන්. What is the capital of Argentina? ආජන්ටිනාවේ අගනුවර මොකක්ද? ඒක ඕනෑක් වෙන්න පුළුවන් නේ. අපි දන්නේ නැත්නම් ඒක ඕනෑක් වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය ලංකාවේ අගනුවර ගැන අහන්නේ what is the capital of Sri Lanka? What sort of music do you like? ඔබ කැමති මොන වගේ සංගීතයටද? සංගීතේ ගොඩක් ආකාර තියෙනවා. ඒ ඕන එකට ඔයා කැමති වෙන්න පුළුවන් කියන්නේ. හැබැයි which කියලා දුන්නොත් ඔයා ඔප්ෂන් එකක් දෙන්න ඕනේ. Which sort of music do you like? Eastern or Western? අන්න එතන දෙනවා අපි ඔප්ෂන් එක. දැන් මෙතන ඔප්ෂන් එකක් දීලා නැහැ නේ. ඒතර කම්පෙයාර් කරන්න කියලා අපිට කියනවා what color are his eyes? එයාගේ ඇස් මොන පාටද? Which color do you prefer? Pink or yellow? ඔන්න දැකද වෙනස? එයාගේ ඇස් මොන පාටද? දුඹුරු වෙන්න පුළුවන්, රතු පාට වෙන්න පුළුවන්, නිල් පාට වෙන්න පුළුවන්, අලු පාට වෙන්න පුළුවන්. කේක පාට ඇස් තියෙනවන්නේ. එතකොට අරගෙන බලන්නකෝ. which color do you prefer? Pink or yellow? ඔයා කැමති මොන පාටටද? pink color එකටද yellow color එකටද? එතන ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ලිමිට් කරලා තියෙනවා ඒක. What is the longest river in the world? ලෝකේ තියෙන දිගම ගඟ මොකද්ද? ආයහන which is the longest river? Mississippi, Amazon, Nile. ඕකේ මොකද්ද ලොකු? අපි ওই තුන ගැන තමයි කතා කරන්නේ. last one අන්තිම එක how කියන එක කොහොමද කියන එක කෙලෙසකද කියන එක how was the party last night ඊයේ සාදේ කොහොමද කියලා අහනවා it was great ශානියමයි how do you usually go to work කොහොමද සාමාන්‍ය වැඩට යන්නේ by bus මම සාමාන්‍යයෙන් බස් එකේ තමයි යන්නේ කියලා කියන්නේ එතකොට මෙන්න මේක රටාවක් you can use how plus adjective or adverb how එකත් එක්ක adjective එකක් adverb එකක් පාවිච්චි කරන අවස්ථාවකුත් තියෙනවා ඒක අලුත් රටාවක් වෙයි ඔයගොල්ලන්ට දැන් how tall කිව්වම කොයිතරම් උසද how old කිව්වම කොයිතරම් වයසද කොයිතරම් පරණද how often කිව්වොත් කොයිතරම් කාලයකින්ද කියන එක. ඊට පස්සේ example how tall are you? ඔයගේ උස කොච්චරද? දැන් මේක අපිට තව විදිහට අහන්න පුළුවන් නේ. what is your height කියලා අහන්න පුළුවන්. ඒත් ඒක වෙන රටාවක්. how tall are you? ඔයගේ උස කොච්චරද කියලා අහන්න. how big is the house? ගෙදර කොයිතරම් ලොකුද? how old is your mother? how far is it from here to the airport? කොයිතරම් දුරද මෙතන ඉඳලා?
How often do you use your car? කොයිතරම් කාලයකින් ඔය කාර් එක භාවිතා කරනවද? How long have they been married? ඒගොල්ලෝ විවාහ වෙලා කොයිතරම් කාලයක්ද? How long? How much was the meal? කැමරට කීයක් ගියාද? 20 pounds pound 20ක් මට ගියා. කියන්නේ. ඒතර ලොකු සාකච්ඡාවක් ගියේ නැහැ අපි. යම් අලුත් කාරණා කිහිපයක් විතරයි තිබුණේ. හරි අපි අභ්‍යාසය කරමු. page number 8 වල පුතේ අභ්‍යාසය. නෑ sorry page number 10 වල අභ්‍යාසය තියෙනවා. Right. Begin. I try to dance. You can even it. This is not the question. You can even it. That is higher in non is it? Is this the page number 10? What is honey? So first question, write questions with what again? Prashna hadanna kiyනවා. I have got a new TV set. අපි අහනවා ඒක මොන වර්ගයේද කියලා. What make is it කියන එක. Second one, I want a job. What kind of job do you want කියලා අහනවා. Third එක, I have got a new sweater. මොන පාටද ඒක කියලා අහන්න පුළුවන් අපිට. What color is it? ඒක මොන පාටද කියන එක. I got up early this morning. කීයටද ඇහැරුනේ? What time නේද පුතේ? What time? කියන්නේ තුටි කියන්න බලන්න. මොන කාලයේ කේස් එක. කීයටද ඇහැරුනේ? What time did you get up? What time did you get up නේ? ඒකට වාක්‍යයේ තියෙන අතීත කාලෙන්නේ I got up කියලා තියෙන්නේ. හැදෙන්නේ what time did you get up? ඇහැරුනේ කීයටද කියලා. I like music. මම සංගීතයට කැමතියි. මොකද රටාව? මොන විදියේ සංගීතයටද කැමති? What type නේද? What type of music do you like? I want to buy a car. A car එකක් ගන්න ඕනේ. What kind of car නේද? What kind of car? What ගන්න ඕනේ? Do you want? Then do you want to buy? Okay, question number 2 එකට යන්න අපි. Complete the questions. Use which. මෙතන අපි which එක පාවිච්චි කරන්න කියලා කියන්නේ. එතකොට අපිට බලන්න පළවෙනි එකේ පාරවල් දෙකක් තියෙනවානේ. city center city center කියන එක දෙපැත්තෙන් යන්න පුළුවන් නේ. අපි අහන which way shall we go? අපි මොන පාරෙන්ද යන්නේ කියන එක අහනවා. දෙකකින් අහන්නේ මොන කෝට් එකද ඔයාගේ? නැත්නම් මොන anorak එකද? ඔකට කියන්නේ anorak කියලා අපි කියන්නේ කබායට කියන anorak එකක් කියලා නේ. අර වෙහි කබාය වගේ කෙනෙක් ඔක නේද? anorak
or caught, simply caught. මොන චිත්‍රපටයද ඔයාලා බලන්න ඕනේ? මොන බස් එකද යන්නේ නගර මැදයට කියලා මේ අහන්නේ. So second one, මොකද කියන ඔයගොල්ලෝ? Which court is yours නේ? මොන කබායද ඔයාගේ? Which court is yours? මොන චිත්‍රපටයද බලන්න ඕනේ? Which film do you want to see? Third එක, which bus goes to the center? Part 3 එකට යම්පුතිය අපි ඔන්න ඒක පොඩ්ඩක් පැටලෙන එකක්. අපිට දාන්න ඕනේ what එක හරි which එක හරි who හරි. මේ උත්තරේ අංක 3 කියලා දාලා. So question number 3. බලමු අපි මොකද කියන්නේ කියලා. What is that man's name? Which way shall we go, left or right? තෝරන පේනවා අතන මම කියලා කීප කතාවනේ දෙපැත්තක්. මේ පැත්තෙන් කොයි පැත්තටද යන්නේ කියන එක. You can have tea or coffee. තේ බොන්න පුළුවන්, කොපි බොන්න පුළුවන්. ඔයා කැමති මොනවටද? Which නේද? Which do you prefer? දෙකක් දීලා තියෙනවා අපිට. Next one, number 4. අද කවද දවස? What day is it today නේද? what නේ? හරි දාන්න ඔයගොල්ලෝ හරි දානවා. This is a nice house. ලස්සන ගෙදරක් නේ. ඔයාගේ කාමරේ මොකද්ද? Which room is yours නේ? ගෙදර කාමර 10 ගානක් නැහැ නේ. කාමර දෙකක් තුනක් ඇති වුණා. Which room is yours? ඔයාගේ ප්‍රියතම ක්‍රීඩාව මොකද්ද? How to ask? කියන්න උත්තරේ. What is your favorite sport? Masta ganam maruda ganam. Which is more expensive, meat or fish? How the Naki and the George the who did Udgalek ne who is older and no George? Agavati in the camera එක මොන වර්ගයේද? What kind of camera have you got? Which kind of the? දීලා නැහැනේ මොකුත් නේ දෙහා පැත්තේ. දැන් which camera කියලා දානවා නම් Canon ද මොකද්ද කියලා තියෙන්න ඕනේ. මෙතන නැහැ. පොදුවේ අහන්නේ. ඒවා වල ගොඩාක් තියෙනවා. What kind of camera have you got? Mary has got 3 cameras.
දැන් මොකද කියන්නේ? කැමරාස් තුනක් තියෙනවා යාට. එකෙන් මොකද්ද පාවිච්චි කරන්න කියලා අහන්නේ which නේ එතකොට නේ. Which camera does he use most? Number 11. ඔයා මොන ජාතිය කෙනෙක්ද? නරකම ජාතිය කෙනෙක් නේද? What nationality are you? So this is the pattern of O level. ඔයක තමයි O level එක pattern එක. ඔයා එනවා ඊගහට. හරි part 4 ට අපි යන් complete the questions with how plus adjective or adverb. අපි ඉගෙන ගත්ත අන්තිම රටාව මේක. how එකත් එක්ක adjective එකක් හරි adverb එකක් හරි භාවිත කරලා ස්තන පුරවන්න කියන්නේ how high is Mount Everest. Mount Everest එක කොයිතරම් උසද කියලා කතා කරන්නේ. It is about 2 kilometers from here. මෙතන ඉඳලා කිලෝමීටර් 2ක පමණ ගමනක් අපිට තියෙනවා. අද පුතේ අපි ස්ටේෂන් එකට කොයිතරම් දුරද කියලා නහන්නේ නේද? how far නේද පුතේ? how far කියලා. So third one, how old is Helen and Donne? भाषा का कथा कराने how old is Helen? Every 10 minutes විනාඩි 10කට සැරයක්. කොයිතරම් කාලයකින්ද බස් එකක් දුවන්නේ? How often නේ? How often? OFTEN how often කියන්නේ කාල සීමාව කාල පරාසයක්. How often do buses run? Next one, is the water in the pool? කොතරම් ගැඹුරුද වෙන්නද නේද? ගැඹුරක් කොයි තියෙන්නේ 2 meters කියන විනාඩි මීටර දෙකක් කියන එක. How depth the deep the deep how deep කියන එක. How deep is the water in the pool? Have you lived here? කොතරම් කාලයක් ඔයා මෙතන ජීවත් වුණාද? How long have you lived here? And last question අන්තිම ප්‍රශ්නේ කරමු. Write questions with how එකත් එක්ක ප්‍රශ්න හදන්න කියලා තියෙන්නේ. ඔයා මීටරයයි 70යිද 1.75යිද 1.80යිද? ඒ උස ගැන කතා කරන්නේ. එහෙනම් ඔයාගේ උස කොච්චරද? How tall are you? දෙක. Is this box 1 kilogram, 2 kilograms or 3 kilograms? මේ පෙට්ටියේ බර කොච්චරද? How කියලා හදන්න උත්තරයක්. Okay, third second උත්තරේ කියන මම පුතේ. How බරහන්නේ කොහොමද? How deep කියලා?
බලන්න මොකද කියන්නේ? weight එක. දැන් මේ weight දාන්න බෑනේ. How weight is this box කියලා අහන්න බෑ. How weigh W E I G H T එක නැති වෙනවා. Are you 20 years old, 25 or 22? How? එක ලෙසින් how old. වයසනේ අහන්නේ how old are you? ඔයා පවුන් 10ක් වියදම් කරාද 15ක් වියදම් කරාද 20ක් වියදම් කරාද? How much? How much did you spend? ඔයා කීයක් වියදම් කරාද? Do you watch TV every day? Once a week? Never. කොයිතරම් කාලයකින්ද රූපවාහිනිය බලන්නේ? කාලය හා සම්බන්ධ වචනේ how often. How often do you watch TV? OFTEN. How often? Is it 1,000 miles from Paris to Moscow? 1,500? 2,000? How? කොතරම් දුරද? How far? නේද? How far? දුර අහන්නේ. How far is it from Paris to Moscow? එතකොට ඒකෙත් අපි සරල කතාවක් කතා කරේ වට එක සහ විච් එකේ වෙනස් භාවිතය විතරයි ඉගෙන ගන්න තිබුණේ. දන්න දේවල් ඔයගොල්ලෝ ඒවා පේපර් එකේ එනවා. හරි අපි ඉස්සරහට යමු. ෆස්ට් පේජ් එකේ dictation එක ගන්න dictation එක කරලා යමු ඉස්සෙල්ලා. Sea lions bear some resemblance to seals, though they are much larger. When fully grown, they are from 12 to 20 feet in length and from 8 to 15 feet in circumference. They are extremely fat. එච්චරක් ඇති. Up to the word fat ඉස්සෙන් හම්බ වෙනවා. පටන් ගමු අපි. රිට්‍රීට් එක ලියා ගන්න. Starting පටන් ගන්නවා. Sea lions bear කියන දරා ගන්නවා කියන එක. Some resemblance එතනක් seals
comma, though they are much larger, full stop. Second sentence, when fully grown, they are from 12 is the now 20 feet in length Kamakak Ahistanak from 8 Istanak 15 feet Istanak circumference Titkama Danda. They are extremely fat. They are extremely fat. Istem burumu istem adawa 2 ekawa and එක ආවා in එක ආවා 2 එකයි and එකයි in එකයි ඒ වචන තුන තමයි කලවමුනේ හිට ටයිම් එකටයි හරි බලමු Right. Page number 27 and 28. See hatta visiyata hagamu. See hatta visiyata. Right.
එතකොට මේක අපිට හම්බෙන අන්තිම පාර ලබන අවුරුද්දේ හම්බෙන්නේ නැහැ මේක. It's the last time I am discussing මාස පොඩි ගානේ තියෙන්නේ ඔලල් වලට 16ක් විතරනේ 16 18ක් විතර තියෙන්නේ. වැඩි ගානක් නැහැ. So we are learning about prefixes and suffixes. මේ කතා කරන්න යන්නේ දන්න දෙයක් ඔයගොල්ලෝ පුංචි පන්තිලේ කරපු දෙයක් මේක. ඉස්සෙල්ලා කතා කරන්නේ prefix කියන එක, pre කියන්නේ පෙර කියන එක, fix කියන්නේ high කරනවා කියන එක. එතකොට වචනයක මුලට තව අකුරු කැලි කීපයක් දාලා අලුතෙන් වචනයක් හදා ගැනීමක් තමයි කතා කරන්නේ. Prefix is an element which we place at the front of a word. වචනයක් ඉස්සරහට දාන කොටසක් තමයි prefix එක කියලා කියන්නේ. In English, prefixes add something to the meaning of a word. ඉංග්‍රීසි භාෂාව තුළදී ඕනෑම භාෂාවක prefix එකක් දැම්මම වචනයට අලුත් අර්ථයක් එන්න පුළුවන් කියලා කියන්නේ. නමුත් they do not change its word class. word class එක කියලා කියන්නේ නාමපදයක් ක්‍රියාපදයක් කරන්න බෑ. ක්‍රියාපදයක් නාමපදයක් කරන්න බෑ. preposition එකක් conjunction එකක් කරන්න බෑ. මේ හැකියාව නැහැ මේකට. නාමපදයක් නම් තවත් නාමපදයක් හදන්න පුළුවන්. ක්‍රියාපදයක් නම් ක්‍රියාපදයක් හදන්න පුළුවන්. එහෙම වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මම දීලා තින්නේ අම්මාලා කියනවා පිටු දෙකේම තියෙනවා බලන්න. අපිට විභාගෙට සහ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව තුළ අවශ්‍ය වෙන පොදු prefixes ටික මේ තියෙනවා. ඒතර මේකෙන් තමයි විභාගෙට සෙන්ටර් වෙන්නේ ඔයගොල්ලන්ට මොනවද කියන්නේ. So these are very common prefixes. ඒකට බලන්න පළවෙනි එක කියන එක. දාපු ගමන් පරමාර්ථ තුනක් තියෙනවා. එකක් තමයි preposition එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් adverb එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් adjective එකක් හදන්න පුළුවන්. දැන් cross කියන එකට cross කියලා දැම්මම ඒක preposition එකක්. loud කියනකොට loud කියලා දැම්මම ඒක adverb එකක්. දැන් loud කියන්නේ adverb එකක්. loudly adverb ගන්න පුළුවන් අපිට. loud කියන්නේ adverb එකක් නේ. ඒ වගේම like වගේ දෙයක්. afraid like a like, live alive, sleep asleep කියන්නේ. ඔයගොල්ලෝ මේ හැදෙන විදිහ විතර මත් තියාගන්න උදාහරණ මත් තියාගන්න යන්න ඕනේ නැහැ. ඇන්ටි කියන දැම්මම අංකල් ගැන අනිත් පැත්තේ දැන්ටි. අංකල් දන්නේ කොහොමද කියන්නේ ඇන්ටි තමයි දාන්නේ. පරමාර්ථය against කියන එක. against කියන්නේ විරුද්ධාර්ථය. social කියන්නේ සමාජීය, anti social කියන්නේ සමාජ විරෝධීය කියන එක. නේ ප්‍රති කියන එක. ප්‍රති සමාජීය කියන. තේරුමක් ඕන නම් උදේ ලියා ගන්න. war කියන්නේ යුද්ධය, anti war කියන්නේ ප්‍රති යුද්ධකාමී වගේ දෙයක්. යුද්ධයට විරුද්ධ කියන එක. වගේ දෙයක්. බයි කියන එක දාපු ගමන් දෙකක් කියලා පේනවා. cycle bicycle. plane by plane. එන්ජින් දෙකේ යානය කියන එක. කෝ කියන්නේ සමග සහ කියන එක. ඔපරේට් මෙහෙයනවා කෝපරේට් සහ මෙහෙයවීම කියන එක එකට කරනවා කියන එක. එඩියුකේෂන් අධ්‍යාපනය කෝ එඩියුකේෂන් කියන්නේ සමාධ්‍යාපනය සමකාලීන අධ්‍යාපනය වගේ දෙයක්. D එක දාපු ගමන් නැහැ කියලා නෙගටිව් එකට යනවා. නැත්තම් පහළට කියලා අර්ථයක් එනවා. තේරෙන උදාහරණයක් කියන්නම් motion කියන්නේ චලනය කියන එක නැත්නම් උසස් වීම කියන එක demotion එක කියන්නේ පහත් කිරීම තත්වයෙන් සේවයෙන් පහත් කිරීමක් කියන එක dis කියන්නේ විරුද්ධ පදය හදන එක connect සම්බන්ධ වෙන disconnect කියන්නේ විසන්ධි වෙනවා අන්තර්ජාලය නේද ex කියන්නේ x කියන එක ඉවතට කියන එක out of කියන එක port කියන්නේ වරායෙන් පිටතට යවනවා නම් කියනවා අපි export කියලා exports for කියන්නේ පෙර tail කියන්නේ කියනවා foretail කියන්නේ කලින් කියනවා අනාවැකි කියනවා කියන එක in එක දාන එකේ පරමාර්ථය නැත කියන එක හදන්න complete කියන්නේ සම්පූර්ණ incomplete කියන්නේ අසම්පූර්ණයි සද්දේ එන්නේ මෙතන නේ decent කියන්නේ බොහොම විනීත indecent කියන්නේ විනීත නැති අවිනීත වගේ අර්ථයක් නේ mal කියන්නේ නරකයි කියන එක දැන් nutrition කියන්නේ පෝෂණය malnutrition කියන්නේ දුර්වල පෝෂණය සෞතු පෝෂණය මන්ද පෝෂණය වගේ දෙයක්
මිස් කියන්නේ වැරදි. ලීඩ් කියන මඟ පෙන්නනවා. මිස්ලීඩ් කරනවා කියන්නේ වැරදි පාරේ යවනවා කියන එක. මොනෝ කියන්නේ එකක් කියන එක. තනි කියන එක මොනෝ. දැන් අපිට ගන්න පුළුවන් මොනෝ රේල්. රේල් කියන්නේ පීල්ල. මොනෝ රේල් කියන්නේ තනි පීල්ල කියන තනි මොනෝ රේල්ස් කියලා අපි කියනනේ. වාහන තියෙනවනේ මොනෝ රේල්ස්. මල්ටි ගොඩක් මොනෝ එකේ අනිත් පැත්ත. පර්පස් කියන්නේ පරමාර්ථය, මල්ටි පර්පස් කියන්නේ බහු පරමාර්ථී කියන එක. කල්චරල් කියන්නේ සංස්කෘතිකමය, මල්ටි කල්චරල් කියන්නේ බහු සංස්කෘතිකමය කියන එක. නන් කියන්නේ නෙගටිව් එක, නැහැ කියන එක. වෙජිටේරියන් කියන්නේ එළවලු විතරක්, පළතුරු විතරක් කන කෙනෙක්, මස් මාළු කන්නේ නැති කෙනෙක්. නන් වෙජිටේරියන් කිව්වොත් එහෙම නැහැ. එයා මස් මාළු කන කෙනෙක්. අවුට් කියන්නේ මෙතන අවුට් කියන්නේ more than වැඩිපුර කියන එක. බලන්න do කරනවා, outdo කරනවා කියන්නේ ගොඩක් කරනවා කියන එක. වැඩිපුර කරනවා. එයා හරිම ස්මාර්ට් කියනවානේ. හරි කඩවසම් කියනවා. එයා හරි අවුට් ස්මාර්ට් කියන්නේ. ඒත් අතරිනුත් එයා කැපී පෙනෙනවා කියන එක. වගේ දෙයක්. ඕව කියන්නේ ගොඩක් කියන එක. do කරනවා, overdo වැඩිපුර කරනවා. use කියන්නේ භාවිතා කරන, over use අධිභාවිතය. භාවිතය අධිභාවිතය. අනේ වගේ අර්ථයක් එන්නේ. post පසු කියන අර්ථයනේ. තේරුණු උදාහරණයක් ගමු. paid කියන්නේ යෙවනවා. postpaid කියන්නේ මොකද්ද? පසුගෙවුම් සේවා නේද? prepaid postpaid. පෙර ගෙවුම් සේවා, පසුගෙවුම් සේවා. ඒතර බලන්න pre කියන එක තියෙනවද දැක්කද? prepaid පෙර කියන එක. right. මේ පිටුවේ එච්චරයි තියෙන්නේ පුතේ. අනිත් පිටුව පොඩ්ඩක් බලන්න page number 30 වල තියෙන අනිත් ටික. okay pro කියන්නේ වෙතට කියන එක. සමහර වචන වලට අහුවෙලාම නැහැ. මේ අහුවෙලා බලන්න පාර. මේ ඇමරිකන් කියන්නේ ඇමරිකානු, ප්‍රෝ ඇමරිකන් කියන්නේ ඇමරිකානුකරණය වෙතට කියන එක. ඒක අලුත් උදාහරණයක් ඔයගොල්ලන්ට නේ. towards the American culture කියන එක pro American. re නැවත කියන එක, යලි කියන එක. pay කියන්නේ ගෙවනවා, repay කියන්නේ යලි ගෙවනවා. කතගුණ සලකනවා කියන එක. use භාවිතා කරනවා, reuse යලි භාවිතා කිරීම කියන එක. sub කියන්නේ යට කියන එක. පහත යට කියන එක. දැන් marine කියන්නේ සාගරය කියන එක. උදාහරණ බලන්න. submarine කියන්නේ මොකද්ද? සාගරය යට කියන එක. සාගරය පතුලෙන් යමුරින් කියන එක. sub post office කියන්නේ මොකද්ද? උප තැපැල් කාර්යාලය. ඒක ඉන්නේ තැපැල් කාර්යාලය යටතේ ඉන්න කෙනෙක්. super කියන්නේ superior නේද? ඔයගොල්ලෝ වගේ superi පොරවල් නේ. superman superwoman වගේ ඒ වගේ සුපර්ස්ටාර්ලා වගේ ඉන්නවනේ තරු මාර තරුසකයක් තියෙන නේද? අර හඳ බලන් ඉන්නවා. හතට වඩා තරු මෙහෙ පායලා බැබලි යනවා. ට්‍රාන්ස් කියන්නේ හරහා කියන එක. ඒතර නැෂනල් කියන්නේ ජාතික කියන එක. ට්‍රාන්ස්නැෂනල් කියන්නේ ජාතිකත්වය තුලින් ජාතිකත්වය හරහා කියන එක. ඒක අලුත් කතාවක් ඕනක් නේ. ඊට පස්සේ දන්න එකක් තියෙන්නේ අන් කියන එක එන එක අපිට කොහොමද UN දාපු ගමන් විරුද්ධාර්ථය එනවා නේද? දැන් දැක්කද ඔයගොල්ලෝ you can use different things to make opposites. විරුද්ධාර්ථය හදන්න ගොඩක් වචන පාවිච්චි කරන්න පුළුවන්. not කියන එක, non කියන එක, dis කියන එක වගේ එක එක පාවිච්චි කරනවා. non කියලාත් පාවිච්චි කරනවා නේ. tie කියන්නේ ගැට ගහනවා, untie කියන්නේ ලියනවා කියන එක. අනිත් පැත්ත යන්නේ. do කියන්නේ කරනවා, undo කියන්නේ කරපු දේ අනිත් පැත්තට කරනවා කියලා. under යට. paid කියන්නේ ගෙවනවා. underpaid කියන්නේ පඩි අඩුවෙන් ගෙවනවා. අඩු දීමනාවක් කියන එක. තව එකක් කියන්නම්කෝ underground කියන බලන්නකෝ. ground කියන්නේ පොළොව, underground කියන්නේ පොළොවට යටින් කියන එකනේ. හරි අපි කරමු පළවෙනි අභ්‍යාසය. So this is O level second paper. මේක O level වල second paper එකේ හම්බ වෙන්නේ. අනිවාර්යෙන් කොහෙන් හරි කරගෙන තනක්. වචනේ විතරක් ලියන්න ඕගොල්ලෝ හදලා
උඩින් පාවිච්චි කරන්න ඕනි ටික දීලා තියෙනවා පුතේ. IN, IM, UN, DIS, ANTI, BI, PRE, SUB. Okay, the first one, Monica does not respect her elders. She is very polite taking හදන්න වචනය with everyone. බාන්න සෙකන්ඩ් එක පොඩ්ඩක් බලන්න පුතේ. කන්ඩිෂන් කියනකොට කන්ඩිෂන් කියන්නේ தත්ත්වය කියන එක ඔකට ගොඩක් ඒවා දාන්න පුළුවන්. එකක් ප්‍රී කන්ඩිෂන්, පෝස්ට් කන්ඩිෂන්, අන්ඩර් කන්ඩිෂන්. හැබැයි ගැළපෙන එක තීරණය වෙන්නේ වාක්‍යයන්. ඒකයි අමාරු. වාක්‍ය කියවලා වාක්‍යෙට ගැළපෙන එක තමයි මෙතන හදන්න ඕනේ. ඒතර මේක ටික සංකීර්ණ ප්‍රශ්න වෙනවානේ. උඩින් තෝරගන්නත් තියෙනවා. නේ? ගොඩක් හදන්න පුළුවන්. එහෙමත් ගැටලුවක් තියෙනවා. ඒක මේක සෙකන්ඩ් පේපර් එකේ අපිට හම්බ වෙනවා. Okay, so first one. එකමඩ කියන්නේ පුතේ. Monica does not respect her elder. She is very impolite, ne? Second එක we will not accept any precondition for talks. Let us talk freely. කලින් තත්ත්ව දාන්න එපා අපිට අපි නිදහසේ කතා කරමු නේ. නීති නිදාන්න දෙන්න එපා කියලා කියන්නේ stars are invisible. This is a sub post office.
That is an unguarded නේද පුතේ? Unguarded කියලා කියන්නේ අනාරක්ෂිත කතාවක් කියන්නේ. They work for the anti-malarian ප්‍රති-මැලේරියානු කියන එක. The American senators are elected at biannual ද්විවාර්ෂික කියන එක disqualified. young aptitude page number 29 එකේ තුනක් තියෙනවා. පිටුප ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ස්පේස් කරමු ටක් කරලා යන්න ඉස්සරහට. page number 29 පුතේ විසින්නවා. that's all. right. වචනේ හදන්න ඕනේ. for re over not multi pause miss smell. India is a hispanic cultural country. ගලප ගන්න ඔයගොල්ලෝ වචනේ. අම්බානක් කෑවොත් මහත් වෙයිද දෙවෙනි එකේදී public places පොදු ස්ථානවලදී මෙන්න මේගොල්ලෝ දුම්බන කට්ටිය නිසා ගැටලුවකටපත් වෙන්න පුළුවන්. රජය දියත් කරා ඇඳින නීතිය වළක්වන්න මෙන්න මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියා. ඉලෙක්ෂන් කියන්නේ ඡන්දය කියන එක. The Met Department කාලගුණ දෙපාර්තමේන්තුව කියනවලු දවස් 3ක් තව වහිනවා කියලා ෂුවර් එකටම පානවා. එතකොට ලංකාවේ එහෙම කිව්වොත් the company runs at a loss because of ආයතනයට පාඩු වෙලා ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන්නේ කළමනාකරණය මේ වගේ ප්‍රශ්නක ඉන්නේ. ඒ හින්දා කම්පැනිට අවශ්‍යයි මේව තත්ත්වයක් උදා කරගන්න. better results හොඳ ප්‍රතිඵල ලබා ගන්න මෙහෙම වෙන්න ඕනි කම්පැනි. selfish politicians ආත්මార్థකාමී දේශපාලනඥයෝ ජනතාවට මෙහෙම කරනවා රටේ ආර්ථිකය විනාශ කරලා දානවා. එදත් එහෙම අදත් එහෙමයි. අපිට එහා පැත්තේ ලිස්ට් එකේ හොයන්න අමාරුයි. ඒකේ නැහැ. ඒක මම නිකන් විතර දෙන්නේ. සර මොකද කියන්නේ පළවෙනි එක හැනිවන්? ඉන්දියාව මොන රටක්ද? මල්ටි කල්චරල් බහු සංස්කෘතිකමය රටක් ඒක. සෙකන්ඩ් එක අම්බානක් කෑවොත් over eating. public places ඒක උත්තර නෑනේ. ඒක තියන්න පොඩ්ඩක් ඒක උත්තර නෑ වගේ. මොන ඉලෙක්ෂන් වයලන්ස්ද? post election violence. ඡන්දයෙන් පස්සේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කියලා කාලා තියෙනවා. ඡන්ද කාලේ කියන්නේ ගුණි මාසය පාරක් කියයි ඔක. එනවනේ. ඡන්දෙක් එනවලුනේ. The Met Department forecast අනාවැකි කියනවා. The company runs at a loss because of maladministration. වැරදි පාලනය. Reorganized. යලි හදන්න ඕනේ. mislead the people. වැරදි පාරේ යවනවා. අතෙන්ට එන්න පුතේ not නෙවෙයි none නේද? එන්න ඕනේ මේක හදාගන්න එක. non smokers.
unsmokers කියන්නේ දුම් බොන්නේ නැති කට්ටිය. හරි එතකොට ඒක අවසානක් කරනවා අපි ඊළඟ ප්‍රශ්නෙට third question එක පොඩ්ඩක්ම කරමු. 15ක් තියෙනවා. වචන විතරක් හදාගන්න ටක් ගාලා 9 6 9 12 15ක් තියෙනවා. සමහර වෙලාවට පුතේ කලින් වගේ වෙනසක් වෙන්න පුළුවන්. try එකක් දාමු අපි. එකට උත්තරයක් හම්බුනේ කාටද? ද්විභාෂා අධ්‍යාපනය. ඉංග්‍රීසි මීඩියම් කරන කට්ටිය. bilingual education කියන්නේ. third එක ලේසි. විජලනය කළ පොල්. dehydrated coconuts. මම තනින් කියන්නේ. ඔයාලා ලේසි කරන්න පොඩ්ඩක්. ඒකාකාරී සංගීතයක් 6 වෙනි එක. ඒකාකාරී සංගීතය monotonous music. විටමින් එකට හිතන්න පුළුවන්. මොන විටමින්ද? මල්ටි විටමින් නේද? මල්ටි විටමින් capsules. මහත්මා ගාන්ධිගේ තිබුණේ මෙන්න මේ වගේ විරෝධතා ව්‍යාපාරයක්. අහිංසාවාදී non violent කියන එක. non violent protest march. මාකට් එක මොකද්ද පුතේ? ලේසි. සුපර් මාකට් නේද? සුපර් මාකට්. ඇටකටු කැඩෙනවා, පනිනවා, අස්ථි පනිනවා. හතරට dislocated bones. co-educational institute සම අධ්‍යාපනික ආයතන. untolerable behavior පහට. antisocial elements. overusing fertilizers. පොහොරවල අධිභාවිතය කියන එක.
predated check එකක් පෙර දිනය දැමූ චෙක් පතක්